නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ජීවිතං ව්‍යාති කාලෝච දේහනික්කේපනං ගති පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තාන ඥායරේති. ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දේශනාව තුළින් ඔබට වටහා දීමට බලාපොරොත්තු වෙනවා පින්වතුනි, අප කාටත් ජීවිතයේ අත්දැකීමට සිදුවන ගිහි පැවිදි අපි කාටවත් වෙන්විය නොහැකි කොයි මොහොතක හෝ අපි කරා එන කරුණක් පිළිබඳව. ඒ තමයි මරණය. ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා, ලොකු කුඩා උස් මහත් දුප්පත් පොහොසත් කුලමල ජාතියාගම් ભેදයකින් තොරව බලවත්කම් නිලවත්කම් තෝරන්නේ නැතුව සියලු දෙනාටම යම් දවසක මේ මරණය කියන එක අත්දකින්න වෙනවා. වර්තමානයේ වෙනකොට ඒක සුලභයි. දැන් මරණය ඈත නෙවෙයි. දැන් මරණය තියෙන්නේ අපිත් එක්ක බොහොම සමීපව. මේ කොවිඩ් වසංගතයත් එක්ක ඈත තිබුණු මරණය අපේ ළඟට ඇවිල්ලා තියෙනවා. මුළු ලෝකයාටම එහෙමයි. සදාකල් ජීවත් වෙන්න හිතාගෙන තමයි සමහරු කටයුතු කරන්නේ. මෛත්‍රියක්, දයාවක්, කරුණාවක්, ලෙන්ගතුකමක් සමහරුන්ගේ මනසෙ ගෑවිලාවත් නැහැ. ඒ කියන්නේ කුහක කම්වලින්, ආත්මාර්ථකාමී පටු ආකල්පවලින්, තණ්හාවෙන් පීඩිත වෙමින් මේ ලෝකේ සදාකල් ජීවත් වෙනවා වාගේ කටයුතු කරන්න උත්සාහ කරන පිරිසකුත් අපට පේන්න තියෙනවා. ගුණයක් තමන්ගේ ජීවිතයට ගාව ගන්නවත් නැහැ. අනුන්ට උගුල් අදිමින්, අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, කුහකකම් කරමින්, මෙවැනි දේවල් වලින් ජීවිතය දූෂණය කරගෙන, විනාශ කරගෙන ජීවත් වන පිරිසකුත් ඉන්නවා. ඒ සදාකල් හරියට ඉන්නවා වගේ තමයි කටයුතු කරන්නේ. නමුත් කොයි මොහොතේ මේ මාරයා අපි ළඟට එනවද කියලා කියන්න බෑ. පින්වතුනි, මාරයෝ 5 දෙනෙක් පිළිබඳව දහමේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි මච්චු මාර, මරණය නැමැති මාරයා. දෙවෙන්නා තමයි ක්ලේශ මාර, සංකිලේශ මාර, කෙලෙස් මාරයා. මේ කෙලෙස් මාරයත් අපිට බොහෝ කරදර කරනවා. හොඳ දේ කරන්න නෙමෙයි, නරක අයහපත් සිතුවිලි වලින් සිත් පුරව ගන්න තමයි මේ කෙලෙස් මාරයා උදව් කරන්නේ. ඒ වගේම අபிසංස්කාර මාර කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පින්පව් නැමැති මාරයා. අපි උපදමින් මරමින් ඉදිරියට අරගෙන යනවා. ස්කන්ධ මාර කියන්නේ 4 වැනියා. ස්කන්ධ මාර කියන්නේ පංච උපාදානස්කන්ධය නැමැති මාරයා. හැම කෙනාටම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නමින් මෙයා අපි දන්නවා. තවත් මාරයෙක් ඉන්නෝ දේවපුත්ත මාර. දේවපුත්ත මාරය ඉන්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුර් මහරජිකය, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්ති. මේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ තමයි මේ වසවර්ති මාරයා ඉන්නේ. ඒ නිසා අපේ ළඟට
මේ මච්චු මාර මරණේ නැමැති මාරයා කොයි මොහොතේ කඩා වදීද කියලා දන්නේ නැහැ. ඒ නිසා අදාද ඒ මරු පින් කරගන්නේ කෙලෙසද සෙට මරු නීති සිතන්නේ. මාරයා මේ මොහොතේද දන්නේ. ඒ නිසා පින් කුසල් කල්දා ගන්න නැතුව ඒවා ජීවිතයට එකතු කරගනිමින් කටයුතු කරන්නයි අපි උත්සාහ කරන්න ඕන. පින්වතුනි, මරණය කියලා කිව්වහම සමහරු කියනවා මොකටද බය වෙන්නේ? අපි මරණයට කවද හිටියත් මැරෙනෝ නේද කියලා. එහෙම කිව්වට ඔබ අවංකවම තනියම හිතලා බලන්න. මැරෙන්න බයද නැද්ද? පින්වතුනි, අපි කවුරුත් මරණයට බයයි. කවුරු මොන විදියට කිව්වත් ඇත්ත තත්ත්වය මැරෙන්න බයයි. ලෙඩක් දුකක් හැදුනහම, ශනික වේදනාවක් ආවහම අපි වැඩියෙන් බෙහෙත් ටික ගන්න වෛද්‍යවරයා මුණ ගැහෙන්නේ Taman තුල සාමාන්‍ය අසනීපයක් නෙවෙයි මා කියන්නේ. ටිකක් බරපතල එකක් අපට ආවොත් අපි තුල ඇති වෙනවා මරණ බය. ඒ නිසා මැරෙන්න කවුරුත් බයයි. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් සියදිවි හානි කරගන්නේ ඕනතරම් මිනිස්සු බය නැති නිසා නේද කියලා. පින්වතුනි, සියදිවි හානි කරගන්න යන අය ගෙල වැළලා ගන්න, ගඟේ මූදේ පනින්න, වහ බොන්න, ඒ වගේම කෝච්චියට බෙල්ල තියන්න යන අය බය නැහැ කියලා කෙනෙකුට හිතේවි. කවුරුත් බයයි පින්වතුනි. ඒ අය එහෙනම් ඇයි මැරෙන්නේ? ඒ අය මැරෙන්නේ ඒ මොහොතේ මරණය ගැන, මැරෙන්න ගියාට මරණය ගැන නෙමෙයි චේතනාව ඇති වෙන්නේ. ඒ අය තුළ ඇති වෙන්නේ ද්වේෂයයි. කාගෙන් හරි පලිගන්න. මං උඹට හොඳ පාඩමක් උගන්වන්නම්. එහෙම නැත්නම් ඇති වෙච්ච බරපතල ප්‍රශ්නයකට මූණ දී ගන්න බැරුව, ආත්ම ශක්තියක් නැතුව තමන් මරණයටපත් වෙන්නේ. එහෙත් සමහර අය බලන්න මැරෙන්න කියලා හිතාගෙන ගඟට පනිනවා. ගඟට පනින මොහොතේ මැරෙන්න කියලා හිතාගෙන ද්වේෂයෙන් පැන්නට ගඟට වැටෙනකොට හිත වෙනස් වෙලා. ඒ නිසා සමහරු ගඟට වැටුණට පස්සේ මොකද කරන්නේ? පීනනවා. ඇයි ඒ? ජීවත් වීමේ ආසාව ඇති වෙන නිසා, මරණ බය නිසා. සමහරු පින්වතුනි බලන්න වහපනවා. වහ බීලා ඔන්න මරණ බය ඇති වුණු ගමන්ම කෑ ගහනවා මාව බේර ගන්න කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ. මේ ලෝකයේ හැම කෙනෙක්ම, හැම සත්වයෙක්ම දඬුවමට බයයි, මරණයටත් බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සං ජීවිතං පියං. මේ ලෝකයේ හැම කෙනෙක්ම දඬුවමට බයයි, ජීවත් වෙන්න ආසයි. එහෙනම් මේ ගාථා දෙකේ අර්ථය එක්කොට කැටිකොට ගත් කල පේන්නේ මේ ලෝකයේ සෑම කෙනෙක්ම පින්වතුනි මැරෙන්න බයයි, ජීවත් වෙන්න ආසයි. කොච්චර මැරෙන්න බය වුණත් කවදා හරි මැරෙනවද නැද්ද? කවදා හරි මැරෙනවා. කවද්ද මැරෙන්නේ? අපි කවුරුවත් දන්නේ නැහැ. මැරෙන දවස කියන්න බෑ. ඒ නිසා මම ඔබෙන් ඇහුවොත් ඔබ මිය යන්නේ අහවල් අවුරුද්දේ, අහවල් මාසේ, අහවල් දවසේ, අහවල් පැයේ මිනිත්තු වෙදී කියලා ඔබ දැනගන්න එකද හොඳ, නොදැන ඉන්න එකද කියලා? ඔබ කියයි දන්න එක හොඳයි, ලෑස්ති වෙලා මැරෙන්න තිබුණයි කියලා. පින්වතුනි, දැනගත්තනම් ඔබ ඔහොම කියන්නේ නැහැ. මැරෙන මොහොත දැනගත්තනම් ඔබ කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඇයි? මැරෙන මොහොත දැනගත්තනම්, දවස දැනගත්තනම්
වසර දැනගත්තනම් දවසින් දවස අපි මරණයට සමීප වෙන්න අපේ බය වැඩි වෙනවා. ඇයි අපිට දැනෙන්න පටන් ගන්න. අපි අහවල් දවසේ තමයි මැරෙන්නේ කියලා හිතනවා. ඒ නිසා විශාල බයකින් හිස හැරුණු වතේ යන්න පටන් ගන්නවා. දැන් අපි කාලා බීලා ඇඳලා පැළඳලා සිනා වෙලා ගේ දොර හදාගෙන විවාහ වෙලා දරුමල්ලෝ ඇතුව එකතු වෙලා සතුටින් ඉන්න උත්සාහ කරන්නේ ඔය මැරෙන දවස දන්නේ නැති නිසායි. ඒ නිසා මැරෙන දවස දන්න එක නෙමෙයි හොඳ නොදන්න එකමයි. පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ සම්බන්ධයෙන් අපට කලින් නිශ්චය කරන්න බැරි කලින් තීරණය කරන්න බැරි කරුණු 5ක් පිළිබඳව දේශනා කොට වදාලා. ඒ කරුණු 5 කියවෙන ගාථා රත්නයකුයි මා මුලින් ඉදිරිපත් කළේ. ඒ තමයි ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තා න ඥායරේ. අනිමිත්තා මේක කියන්න බෑ. ඒක නිසා මේ කාරණා 5 මොකක්ද කියලා අපි විමසා බලමු. ජීවිතං කියලා කියන්නේ ජීවත් වන ආයුෂ ප්‍රමාණය. පින්වතුනි අපි කාටද කියන්න පුළුවන් අහවල් පුද්ගලයා මෙච්චර ආයුෂ ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා. මේ ලෝකේ දෛවඥයෙකුට ශාස්ත්‍රකාරයෙකුට එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට එහෙම නැත්නම් විද්‍යාඥයෙකුට හෝ එහෙමත් නැත්නම් වෙනත් විශාරදයෙකුට කෙනෙකුගේ ආයු කාලය කියන්න බෑ. සමහර දෛවඥයෝ කේන්ද්‍රය බලලා වෙලාව බලලා ඔබ අහවල් කාලේ වෙනකන් ජීවත් වෙනවා අවුරුදු ගාණක්. පින්වතුනි එහෙම අනාවැකි කිව්වහම 100 ගාණක් කියනකොට එකක් අහම්බෙන් හරියන්න පුළුවන්. එහෙම නැතුව නිශ්චිත වශයෙන් කාටවත් කියන්න බෑ කෙනෙකුගේ ආයු කාලය මෙච්චරයි කියලා. ඒක අවිනිශ්චිතයි. මොකද මරණය කියන එක අපට කොයි වෙලාවෙ කොයි මොහොතේද කියලා කියන්න බෑ. ඒ නිසා දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායනා. මේ මරණය කියන එක පොඩි ළමයට දහරාච මහන්තාච මහලු කෙනාට කියලා විශේෂයක් නැහැ. පොඩි කාලෙත් මැරෙනවා වයසට ගිහිල්ලත් මැරෙනවා. යේ බාලා යේච පණ්ඩිතා. බාලා කියලා කියන්නේ මෝඩ අයත් මැරෙනවා. පණ්ඩිතා පණ්ඩිතයොත් මැරෙනවා. සබ්බේ මච්චු වසංයන්ති. එනිසා සියලු දෙනාගේ ජීවිත මරුවාගේ වසඟයට ගොදුරු වෙනව පින්වතුනි. ඒක වළක්වන්න බෑ. මේක ඇත්ත. සමහර වෙලාවට අපේ ආයු කාලය තප්පර ගාණක් වෙන්න පුළුවන්. ඒ වගේම විනාඩි ගාණක්, පැය ගණනක්, දින ගණනක් විතරක් වෙන්න පුළුවන්. දැන් මව් කුසක දරුවෙක් පිළිසිඳ ගන්නකොට මූලික වශයෙන් කාරණා 3ක් ඒකට බලපානවා. ඒ කාරණා 3 තමයි මාතාච උතුනි හෝති, මාතා පිතරෝච සන්නිපතිතා හොಂತಿ, ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. මෙන්න කාරණා 3. මාතාච උතුනි හෝති කියලා කියන්නේ මව සුදුසු ස්වභාවයේ සිටිය යුතුයි. ඒ කියන්නේ මව ඍතු වීම ඔසක් වීම තිබිය යුතුයි. එහෙම කාන්තාවන්ට තමයි දරුවන් පිළිසිඳ ගන්න. ඒක මූලික අවශ්‍යතාවක්. දෙවෙන්න මාතා පිතරෝච සන්නිපතිතා හොಂತಿ. මව සහ පියාගේ සංවාසය අවශ්‍යයි. 3 මේ කාරණා දෙකම සම්පූර්ණ වුණත් වැඩක් නැහැ. 3 වෙනි කාරණාව තමයි ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. ගන්ධබ්බයාගේ හිවත් විඥානයේ පැමිණීම තිබිය යුතුයි. මේ කාරණා 3 සම්පූර්ණ වෙනකොටයි දරුවෙක් පිළිසිඳ ගත්තා කියන වචනේ අපි භාවිත කරන්නේ. ඒ නිසා ගර්භාෂයේ සුදුසු ස්වභාවයේ තියෙන එක
මව සහ පියාගේ සංවාසය එකතු වීම සහ විඥානයේ පැමිණීම. මේ කාරණා තුනත් තවත් බොහෝ සාධකත් එකට එකතු වෙලා තමයි මව් කුසේ දරුවෙකු පිළිසිඳ ගන්නේ. පින්වතුනි, මේ විඥානය බැස ගැනීම සිද්ධ වුණාට පස්සේ ඒ විඥානයේ පැවැත්ම තියෙනකන් අපි කියනවා එතන දරුවෙක් පිළිසිඳ ගත්තා. දරුවෙක් ඉන්නවා කුසේ කියලා. යම් මොහොතක එතනින් විඥානයේ චුත වේද. චුත වෙනවා කියන්නේ ඉවත් වී යයිද. අන්න දරුවාගේ මරණය එතනම සිද්ධ වෙනවා. එහෙනම් මව් කුසකට පැමිණෙන විඥානය පින්වතුනි සමහර වෙලාවට තප්පර 2කින් 3කින් අවසන් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ආයු කාලේ තප්පර 2-3ක් වෙන්න පුළුවන්. විනාඩි 2-3ක් මේ විඥානේ ඉඳලා ආයුෂ ඉවරයි. අන්නේ දරුවා එතනින් චුත වෙන්න පුළුවන්. එතකොට අම්මා දන්නෙත් නෑ මේක, තාත්තා දන්නෙත් නෑ, වෙන කවුරුවත් දන්නේ නෑ. ඒ නිසා විඥානීය ගර්භාෂයට බැසගෙන තප්පර ගානකින්, විනාඩි ගානකින්, පැය ගානකින්, දින ගානකින් එතනින් ඉවත් වුණොත් එය මරණයයි. අපි දන්නවා සිතක් ඇති වෙලා නැත්තම් විඥානය ඇති වෙලා ඒක පැවතිලා එය ඉවත් වෙලා ගියොත් එතනින් දරුවා මරණයටපත් වුණා. හැබැයි මා මුලින් කිව්වා වගේ අම්මා තාත්තා හෝ වෙනත් කෙනෙක් දන්නේ නැහැ. එහෙනම් ඒ තරම් ආයුෂ නිමේෂයක් වෙන්නත් පුළුවන්. දින ගණන්, සති ගණන්, මාස ගණන් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙලොවට බිහි වෙලා අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. අවුරුදු 60, 70, 80, 100 වෙන්නත් පුළුවන්. වර්තමානයේ නම් අවුරුදු 100, 120 කියන එක බොහොම දුර්ලභයි. දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අවුරුදු 60, 70 තරමට මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙලා තියෙනවා. මිනිස්සු ගුණධර්මයෙන් අයින් වෙන්න මිනිසුන්ගේ ආහාර රටා වෙනස් වෙන්න මිනිසු ස්වභාව ධර්මයට විරුද්ධ වෙන්න අපට මරණයත් ඉක්මන් වෙනවා. ඒ නිසා පින්වතුනි, මරණය ඊටාම ශනිකව අපට සිදු වෙන්න පුළුවන්. දැන් මරණය ගත්තාම ඒ කොටස් 3කට බෙදලා තියෙනවා. ශනික මරණ, සම්මුති මරණ හා සමුච්ඡේද මරණ කියලා. කණික මරණ හෙවත් ශනික මරණ කියලා කියන්නේ මේ සුජීවත්ව වාසය කරන පුද්ගලයාගේ මනස තුල සිතුවිල්ලක් ඇති වෙනවා, එය පවතිනවා, නැති වෙනවා. සිතුවිල්ලක් ඇති වෙලා පැවතිලා නැතිවීම ශනික මරණයයි. අපි කියනවා උත්පාද තිති භංග කියලා. ඇති වුණා උත්පාද, තිති පැවතුණා, භංග නැති වුණා. එතකොට ඕනම සිතුවිල්ලක් සිතට ඇවිල්ලා ඔය අවස්ථා තුන පසු කරනවාමයි. හැබැයි සිතුවිල්ලක් ඇති වී පවතිනවා කියන එක දැනෙන්නේ නැහැ. ඇති වෙලා නැති වෙන විදියයි ලෝකෙ විග්‍රහ වෙන්නේ. ඇති වී නැති වේද එය මරණයයි. සම්මුති මරණ කියලා කියන්නේ දැනට අපට උදාවන මරණය. ඒ කියන්නේ අපේ ආයුෂ ප්‍රමාණය, අපේ ශරීරයේ උෂ්ණය අපෙන් ඉවත් වෙලා යනකොට, අපේ විඥාණය අපෙන් ඉවත් වෙලා යනකොට අපි මරණයටපත් වෙනවා. ඒක ලෝකයේ විවහාරික මරණයයි. හැබැයි මේ මරුණට නැවත උපදිනවා. ඇයි උපදින්නේ? තණ්හාවයි අවිද්‍යාවයි හිත තුල තියෙන නිසා. ඊළඟට පින්වතුනි, සමුච්ඡේද මරණ කියලා කියන්නේ කෙලෙස් නැසන උතුමෙක් යම් දවසක රහත් භාවයටපත් වෙලා මරණයටපත් වුණොත් අන්න ඒ මැරෙන කෙනා නැවත උපදින්නේ නැහැ.
ඇයි උපදින්නේ නැත්තේ? ඉපදීමට අවශ්‍ය කරන අවිද්‍යාවත් තණ්හාවත් නැති නිසා. අවිද්‍යා තණ්හා දෙක පවතින තාක්කල් ඉපදෙනවා. ඒ දෙක දුරු කළා නම් දුරු කළ යම් කෙනෙක් මිය ගියාද අන්නේ මිය ගිය පුද්ගලයා නැවත උපතක් නැහැ. ඒ නිසා අපේ උත්සාහය වෙන්න ඕන මේ සමුච්ඡේද මරණය කියන තැනට එන්න. ඒ සඳහා අපි කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. පින්වතුනි, එහෙනම් කෙනෙකුගේ ආයු කාලය කලින් තීරණය කරන්න බෑ. ජීවිතං කියලා කිව්වේ ඒකයි. පොඩි කාලෙත්, තරුණ කාලේ, වැඩිහිටි කාලේ, වයෝ වෘද්ධ කාලේ ජරම්පි පත්වා මරණං, ජරාවටපත් වෙලා හරි මිය යනවා. ඒ නිසා කල්ැතුව ආයු ප්‍රමාණය මෙච්චරයි කියලා මේ ලෝකේ නිශ්චිත වශයෙන් කාටවත් කියන්න බෑ. ව්‍යාධි දෙවනි කරුණ. මොන අසනීපෙන්ද අපි මැරෙන්නේ? කිසිවෙකුට කියන්න බෑ පින්වතුනි. ඒ කියන්නේ නිරෝගී කෙනෙක්ගේ ශරීරය දිහා බලලා දැකලා මොන වෛද්‍යවරයෙකුටවත් මොන අනාවැකි කරුවෙකුටවත් මොන දෛවඥයෙකුටවත් කියන්න බෑ පින්වතුනි මේ පුද්ගලයාගේ නැත්තම් කෙනෙකුගේ මරණය සිද්ධ වෙන්නේ මෙන්න මේ ලෙඩේ හැදිලයි කියලා. කියන්න බෑ. ලෙඩක් හැදුනට පස්සේ වෛද්‍යවරයෙකුට කියන්න පුළුවන් මේ සුව කරන්න බෑ, මෙයා මිය යනවා කියලා. ඒ ලෙඩක් හැදුනට පස්සේ. හැබැයි නිරෝගී කෙනෙක්ගේ ශරීරය දිහා දැකලා බලලා කාටවත් කියන්න බෑ පින්වතුනි ඔබ මිය යන්නේ කවදා හරි අහවල් ලෙඩේ හැදිලයි කියලා. බුදුරජාණන් වහන්සේ අපට හැදෙන අසනීප අතීතේ හැදිච්චත් වර්තමානයේ හැදෙන ඒවත් මේ සියල්ලම දේශනා කළා පින්වතුනි. ඒ බුදු ඇසින් දැක්කා. ඒ නිසා අපට හැදෙන අසනීප වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. බලන්න, ඔය කියපු ලෙඩවලින් එකක් තමයි අපට හැදෙන්නේ. වා පිත් සෙම් අපට ශරීරයට අවශ්‍ය වුවත් වා පිත් සෙම් කිපුණොත් වැඩි වුණොත් අසනීප. බොහෝ දෙනෙකුට මේ අසනීප තියෙනවා, හැදෙනවා. ඒකට ප්‍රතිකාර කරනවා. ඒ නිසා తాවකාලික සුවයක් ලබනවා. ඔහොම තමයි ජීවිතේ පවතින්නේ. බාහිරට ලෙඩක් නැහැ කියලා වගේ පෙන්නගෙන ඉන්නවා. හැබැයි හැම කෙනාටම යම් අසනීපයක් තියෙනවා පින්නතුනි. මොකක් හෝ අසනීප තත්ත්වයක්. නමුත් ඒවා අනුන්ට කියලා වැඩක් නැහැනේ. ඒ නිසා ලෙඩක් නැති විදියට සමාජයට මූණ දෙමින් ඉන්නවා. ඒ වුණාට අසනීපයක් නැති කෙනෙක් මේ ලෝකේ හොයන්න බෑ. වාත සමුට්ඨානා, පිත්ත සමුට්ඨානා, සෙම්ම සමුට්ඨානා ආබාධා. උතු පරිණාමජා ඍතු විපර්යාස. උෂ්ණය වැඩි වුණත් ලෙඩ, සීතල වැඩි වුණත් ලෙඩ. නේ? සමහර අයට අපට පේනවා. සමහරු සීතලෙන් මිය යන තත්ත්වයටපත් වෙනවා. සමහරු රස්නේ වැඩි වෙලා මිය යනවා. ඒ නිසා අපට විවිධ අසනීප හැදෙනවා පින්වතුනි මේ තත්ත්වය මත. ඍතු විපර්යාස. එහෙම නැත්නම් වෙනත් විෂම හේතු මුල් කරගෙන අපට අසනීප හැදෙනවා. විෂම හේතු බලපාලා අපිට ලෙඩ හැදෙනවා. එහෙම නැත්නම් මේ වර්තමානයේ තියෙනවා වගේ කොවිඩ් වෛරස් රෝගයක් අපිට හැදෙනවා. හිටීගම. ඒ නිසා විවිධ අසනීප අපට හැදෙනවා. මේ අසනීප මොනවා හරි අසනීපයක් හැදිලා ස්වාභාවික විදියට මැරෙන්න අපිට අවස්ථාව ලැබුණොත් ඔය මරණය අපට උදා වෙන්නේ යම් අසනීප තත්ත්වයකින්. සමහරුන්ට හෘද වස්තුවේ හිටී ගමන් ඔන්න ලේ බ්ලොක් වීමකින්, ලේ කැටියක් හිරවීමකින් මරණයටපත් වෙනවා. සමහරුන්ට මේ
උගුරේ සෙම හිරවීම තුළ තමයි වයෝවෘද්ධ බොහෝ කෙනෙක් මිය යන්නේ. ඇයි? ඇතිවන සෙම ටික පිටට දාන්න තරම් ශක්තියක් නැති වෙනවා. ඒ ජරාවට වයසට ගිහිල්ලා. මේක අපි හිතන්නේ නැති වුණාට ඔබටත් මටත් මේක සිද්ධ වෙනවා. අපි වයස්ගත වෙනකන් හිටියොත්. ඒ නිසා පින්නතුනි මේ ජීවත් වන ආයුෂ ප්‍රමාණයත් මොන ලෙඩකින් මැරෙනවද කියන එකත් කලින් කියන්න බෑ කියන එකයි බුද්ධ දේශනාව. තුන්වෙනි කරුණ තමයි කාලෝ. කාලෝ කියන්නේ කාලය. මේ මරණයට පත් වෙන්නේ මොන වෙලාවේද? කලින් කියන්න බෑ. මරණයට පත් වෙන වෙලාව කියන්න බෑ. උදේද? දවල්ද? හවසද? හැන්දෑවේද? මධ්‍යම රාත්‍රියේද? නිින්දෙන් මැරුණද කියලා මැරෙයිද කියලා කාටද කියන්න පුළුවන්? නිදා ගන්නවා කෙනෙක් අද නිදා ගන්නව හෙට උදේ ඇහැරෙන්න. හැබැයි නිදාගත්තම තමයි. බලන්න නිින්දත් කොච්චර භයානකද කියලා එක පැත්තකින් බැලුවහම නිින්ද අවශ්‍ය වුණාට ඒ නිසා මරණය කියන එක ඔය ඕන වෙලාවක එන්න පුළුවන්. සමහර අය අපට ඇවිල්ලා කියනවා පින්නතුනි අපේ ආච්චි අපේ අම්මා අපේ තාත්තා හාමුදුරනේ මිය ගියේ නිින්දෙන්මයි. හරි වාසනාවන්ත මරණයක් නේද හාමුදුරනේ කියලා අපෙන් අහන. මගෙන්ම අහලා තියෙනවා. මං ඒවට උත්තර දෙන්නේ නැහැ. ඇයි පින්නතුනි? මම දන්නේ කොහොමද නිින්දෙන් මලාට එය වාසනාවන්ත මරණයක්ද අවාසනාවන්ත මරණයක්ද කියලා? දැන් කෙනෙක් සිහිනයක් දකිනවා. හිතන්න නිදාගත්තට පස්සේ සිහිනයක් දකිනවා. මේ සිහිනේ දකින්නේ මහ භයානක සිහිනයක්. මේ භයානක සිහිනයක් දැක්කාම ඔහු නිින්දෙන් බය වෙනවා. බය වෙලා හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි වෙනවා. ඔහු අසනීප තත්ත්වයේ හෘදාබාධය තියෙන කෙනෙක් නම් අර නිින්දෙන් ඇතිවන හෘද ස්පන්දන වේගය වැඩිවීමේ බියවීමේ හේතුව නිසා මරණයටපත් වෙනවා. දැන් නිින්දෙන් වෙන්නේ මේක. සිහිනයක් දැකීම නරක සිහිනයක් දැකීම නිසා. දැන් මට කියන්න පුළුවන්ද අර පුද්ගලයා ඇවිල්ලා කිව්වම හාමුදුරනේ අපේ අම්මා අපේ තාත්තා මිය ගියා හරි වාසනාවන්තයි නිින්දෙන් මලේ කියලා කිව්වහම ඒක වාසනාවන්තයි කියලා. පින්නතුනි අපට කියන්න බෑ එහෙම. බලවත් අවාසනාවන්ත මරණයක් වෙන්න පුළුවන්. වාසනාවන්ත මරණයක් උදා කරගන්නත් පුළුවන් අපිට. හැබැයි ඒකට කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට මෛත්‍රිය වඩන්න ඕන. මෛත්‍රිය මූලික මනෝභාවයක් ඇති කරගන්නවා. ඒ නිසා මෛත්‍රිය ක්‍රමානුකූලව වඩන ආකාරය මං ඉදිරි ධර්ම දේශනාවකදී ඔබට කියලා දෙනවා. පින්වතුනි මේ මෛත්‍රිය තුල තමයි හොඳ නින්දක් හොඳ මරණයක් උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ ප්‍රායෝගික කරගන්න ඕන. එහෙනම් නින්දෙන් මැරෙන හැම කෙනාම වාසනාවන්ත ලෙස මැරුණා කියලා කියන්න බෑ. බොහොම අවාසනාවන්ත ලෙස මැරෙන්න පුළුවන්. එහෙනම් මැරෙන වෙලාව මැරෙන කාලයත් කල්ැතුව කියන්න බෑ. හතරවෙනි කරුණ. දේහ නික්කේපන මලාට පස්සේ දේහය තැන්පත් කරන්නේ කොතනද කියලා කලින් කියන්න බෑ. සමහරු හිතාගෙන ඉන්නවා මැරුණට පස්සේ මගේ දේහය තැන්පත් කරන්න ඕන මේ අහවල් ස්ථානේ. අපේ පවුලේ සුසාන භූමිය. අපේ ආච්චිලා සීයලා වල දැම්මෙත් එතන. භූමදාන කළේ එතන. ඒ නිසා මගේ මරණෙත් එතන තමයි දාන්න ඕන. හිතන්න පුළුවන්ද පින්නතුනි? බෑ. සමහර වෙලාවට වර්තමානයේ මේ අසනීප තත්ත්වය හැදිලා කොවිඩ් හැදිලා මලොත් අඩු ගානේ අවසන් මිනියවත් දකින්න ගෙදර අයට නෑදෑයොන්ට හැකි වෙන්නේ නැහැ. ඉතින් කොහොමද මලාට පස්සේ දේහය තැන්පත් කරන තැන තීරණය කරන්නේ?
මේක තමයි ජීවිතයේ අනියත බව. මේක තේරුම් ගන්න නැති එකයි ගැටලුව. ජීවිතේ එච්චර අවිනිශ්චිතයි පින්වතුනි. අපි තේරුම් ගන්න ඕන මේක. ඒ නිසා සමහර අය ලංකාවේ ඉපදෙන්නේ පිටරට ගිහිල්ලා ජීවත් වෙලා පිටරටදීම මැරිලා යනවා. සමහරු පිටරට අය ලංකාවේ ඇවිල්ලා පදිංචි වෙලා ලංකාවේ මැරෙනවා. සමහරු අහසේ යද්දී ගුවන් යානයේ ගමන් කරද්දී මරණයටපත් වෙනවා. සමහර ගුවන් යානා කඩා වැටෙනවා. සමහරු මහ මුහුදේ ඔරුවේ යද්දී බෝට්ටුවේ යද්දී නැවේ යද්දී ඇතිවන ආපදා නිසා මරණයටපත් වෙනවා. මිනියක් හොයන්න නැහැ. මේක තමයි තත්වය. සමහරු විවිධ බෝම්බ වලට ගොදුරු වෙනවා. එතකොට මරණයටපත් වුණාට පස්සේ දේහය තැන්පත් කරන්න නෙමෙයි දේහයක කොටසක්වත් හොයාගන්න බෑ. මෙච්චර මේ ජීවිතය අවිනිශ්චිතයි. මහා බලාපොරොත්තු සමුදායක් ජීවිතේ ගොනු කරගෙන හිටියත් අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. පින්වතුනි, නොසිතූ දේවල් තමයි වෙන්නේ. සිතූ දේවල් අපට වෙන්නේ නැහැ. මේ ලෝකයේ සැබෑ යථාර්ථයයි. ඒ නිසා මේ පින්වතුනි දේහය මැරුණට පස්සේ දේහය තැන්පත් කරන තැන කාටවත් කල්ැතුව කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ගති කියලා කියන්නේ උපත. මරණින් පසු කොතනක උපතීද කියලා කාටවත් කියන්න බෑ. මැරුණට පස්සේ උපදින තැන කියන්න බෑ පින්නතුනි. දැන් අපි දන්නවා කෙනෙක් මරණාසන්න මොහොතට ආවට පස්සේ එතන ඇති වෙනවා චුතිසිත කියලා එකක්. චුති කියලා කියන්නේ නික්මෙන කියන එකයි. ඒ කියන්නේ පුද්ගලයා මරණයට පත්වීමත් සමග මේ සිත ශරීරයෙන් ඉවත් වෙනවා. ඒක මරණයයි. මෙන්න මේ සිත පින්වතුනි මේ ඉවත් වී යන වෙන් වී යන සිතේ අවසාන මොහොතේ ඇති වෙනවා ලක්ෂණ තුනක්. ඔබෙත් මගෙත්. මොකක්ද ලක්ෂණ තුන? කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත. කරුණු තුනයි. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. කර්මය කියලා කියන්නේ අපි ජීවත් වෙන කාලේ කුසල කර්මත් කරනවා, අපි අකුසල කර්මත් කරනවා. මේ කරනු ලබන කුසල කර්ම හා අකුසල කර්ම වලින් එකක් අපට අවසාන මොහොතේ සිහියට එනවා. දැන් කෙනෙකුට හිතන්න බෑ මම මොන පාප කර්මය කර කර හිටියත් කමක් නැහැ. හොඳ පිනක් මම මතක් කරගෙන තමයි මැරෙන්නේ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. Taman කළ කී දේ තමයි Tamanට මතක් වෙන්නේ. Taman කළ කී දේ තමයි Tamanගේ පසුපස එන්නේ. පාප කර්මයක් කළොත් මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා. දූෂිත මනෝභාවයකින් යමක් කළොත් පින්වතුනි ඒක හරියට ගැලබෙඳි ගුණා පසුපස කරත්තරෝති ඇදෙනවා වාගේ. ඒ අකුසල කර්ම අපිත් එක්ක එනවා. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසින් යම් හොඳ කර්මයක් පුණ්‍ය කර්මයක් කළොත් එය තමා පසුපස එනවා ඡායාව අනපායිනි හෙවණැල්ල වගේ. ඒ නිසා මරණයට කලින් සිද්ධ කළ කුසල අකුසල කර්ම අපට අවසානයේ සිහියට එනවා. ඒ නිසා තමයි අතීතේ අපි පෙරන්නෝ පින් පොත ලියුවේ. Taman කරන පින්කම් අහවල් අවුරුද්දේ අහවල් දවසේ මේ විශාල පින්කම Taman කළා. ඒක ලියලා තියෙනවා. පින් පොතක් ගෙදර තිබුණා. මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳේ ඉන්නකොට දරුවෝ මොකද කරන්නේ? අර අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීයා හරි ලියලා තිබ්බ පින් පොත අරගෙන ඇවිල්ලා ඇඳ ළඟ ඇඳ වටේට ඉඳගෙන අරව කියවනවා. එතකොට අර මැරෙන්න ඉන්න කෙනාට Taman කළපු පින්කම් අතීතයට ගිහිල්ලා හිත මතක් වෙන්න පටන් ගන්නවා. අහවල් පින්කම කළා. මම අහවල් දානය දුන්නා.
ආවල් පූජාව කළා. රුවන්වැලි මහසෑය වඳින්න ගියා. දලදා හාමුදුරුවෝ වඳින්න ගියා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා මම පූජා පවත්වලා ආවල් පින්කම කරගත්තා. මම දඹදිව වන්දනාවේ ගියා. මම මේ සතිය භාවනා කළා. මං අසරණයින්ට පිහිට වුණා. මෙන්න මේ වගේ අර පින් පොත කියවනකොට පින්වතුනි අර පින්කම් හිතට එනවා. අන්න ඒ මතකයෙන් මිය ගියොත් ඊළඟ භවය යහපත් තැනක උපදින්නට එය හේතුවක් වෙනවා. මේකට තමයි කර්මය කියලා කිව්වේ. 2. කර්ම නිමිත්ත. මොකද්ද කර්ම නිමිත්ත කියලා කියන්නේ? කර්ම නිමිත්ත කියන්නේ පින්වතුනි කර්මය සම්පූර්ණ කර්මය මතක් වෙන්නේ නැතුව කර්මයෙන් භාගයක් අඩක් නිමිත්තක් විතරක් මතක් වෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් යනවා රුවන්වැලි මහසෑය වඳින්න. පාතමාලෙන් ලොකු නෙළුම් මල් වට්ටියක් හදාගෙන පැන් ඉහළ පිරිසිදු කරගෙන ඉමහත් ගෞරවයෙන් හිස මත තබාගෙන චෛත්‍ය මළුවට සලපතල මළුවට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා මේ මල් වට්ටිය හිසේ තියාගෙන චෛත්‍ය වටේ පැදකුණු කරනවා. පැදකුරු කරනවා කියලා කියන්නේ චෛත්‍ය වටේට ගාථා කියමින් ශ්‍රද්ධාවෙන් යුක්තව ගමන් කරනවා. මෙහෙම ගමන් කරන කෙනා පින්වතුනි මේ 3 වටක් හෝ 7 වාරයක් ගමන් කරලා අර නෙළුම් මල් වට්ටිය ආසනයක තැන්පත් කරලා සෙනක අඩු තැනකට ගිහිල්ලා බොහොම නිශ්ශබ්දව හිතේ හැටියට වඳිනවා. අප්‍රමාණ සන්තෝෂයක් ඇති වුණේ. ඒ පින්කම කරගෙන ගෙදර එනවා. මරණාසන්න මොහොතට ආවහම ඔය කළ පින්කමේ අර හිස මත තබාගෙන ගෙනිච්ච මල් වට්ටිය මතක් වෙනවා. මල් වට්ටිය මතක් වුණාට පසුබිමේ තිබෙච්ච රුවන්වැලි මහසෑය පේන්නේ නැහැ, හිතට එන්නේ නැහැ. එහෙනම් මතක් වුණේ මොකද්ද? අර නෙළුම් මල් වට්ටිය විතරයි. ඔන්න කර්ම නිමිත්ත කියලා කිව්වේ ඒකයි. මම ඔය පොඩි උදාහරණයක් ගත්තේ මේ කරුණ තේරුම් කරන්න. අකුසල කර්මයකත් ඔහොම වෙන්න පුළුවන්. සත්තු මරණ කෙනෙකුට තමා සතුන් මරන්න යොදාගත්ත ආයුධ ටික අවසාන මොහොතේ පේන්න පුළුවන්. අන්න අකුසල කර්ම නිමිත්ත. ඔන්න කර්ම නිමිත්ත කියලා කිව්වේ පින්නතුනේ ඒකටයි. ඊළඟ කාරණිය තමයි ගති නිමිත්ත. මරණාසන්න මොහොතට අපි කවුරුත් යනකොට මැරෙන්න ඔන්න මෙන්න තියලා ගති නිමිත්තක් පහළ වෙනවා. මොකද්ද ගති නිමිත්ත කියලා කියන්නේ? ඊළඟ භවයේ උපදින්නේ කොතනද කියලා නිමිති දකින්න පටන් ගන්නවා. සමහරුන්ට මල් මාලා පේනවා. සමහරුන්ට මල් වට්ටි පේනවා. සමහරුන්ට දෙවියෝ දිව්‍යාංගනාව පේනවා. සමහරු සිනා මුසුමුහුණින් ඒ අය මේ යනවා. බලන්න පින්වතුනි ඔබටත් අත්දැකීම් ඇති. මටත් තියෙනවා අත්දැකීම්. මොකද ආසන්න බණ ආසන්න පිරිත් කියන්න අප්‍රමාණ වාරයක් ගෙවල් වලට වැඩම කරපු නිසා. සමහර අය මිය යන්න ගියහම අපි කියන දේවල් ඇහෙන්නේ මෙලව සිහියක් නැහැ. ඒ අය ජීවත් වෙලා ඉද්දි පින්කමක් කළෙත් නැහැ. ඒ නිසා මරණාසන්න මොහොත හරිම දුක්ඛිතයි. හරිම අමාරුවෙන් දඟලලා මැරෙන්නේ. මේක අපි අත්දැකලා තියෙනවා. ඔබත් අත්දැකලා ඇති. සමහර අය සිනා මුසු මුහුණින් කිසිම ශබ්දයක් නැහැ. පිරිත් කියන බණ කියන මාවත් දන්නේ නැහැ. ඒ පුද්ගලයා මිය ගියා කියලා. මොකද ඒ තරම් නිශ්ශබ්දව මිය ගිහිල්ලා තියෙනවා. එහෙම මරණක් තියෙනවා. පින්නතුනි මෙන්න මේ මරණාසන්න වෙලාවේදී කෙනෙකුට ඊළඟ භවය දැකලා සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට සමහරුන්ට පේන්නේ නිරයී ලක්ෂණ, പ്രേත ලෝකයේ ලක්ෂණ, තිරිසන් ලෝකයේ ලක්ෂණ පෙනුනොත් එයා කොහොමද සතුටින් මිය යන්නේ? අන්න බලන්න යහපත් ගති නිමිත්තක් ඇති වෙන්නත් පුළුවන්, අයහපත් ගති නිමිත්තක් ඇති වෙන්නත් පුළුවන්.
ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන අයහපත් ගති නිමිත්තක් නොව යහපත් ගති නිමිත්තක්, කුසලකාමී පුණ්‍යකාමී ගති නිමිත්තක් ඇති කරගන්න. ආන්න එතකොටයි අපට හොඳ උපතක්, සතර අපායේ උපදින්න නැතුව, නිරය තිරිසන් പ്രേත අසුර මේවයි උපදින්න නැතුව එක්කෝ මනුෂ්‍ය ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6න් එකක, එහෙමත් නැත්නම් බ්‍රහ්ම ලෝක 20න් එකක. බ්‍රහ්ම ලෝකයක උපදින්න අනිවාර්යෙන්ම ධාන සමාපatti ලබාගෙන තියෙන්න ඕන. ප්‍රථම ධානයවත් නැතුව බ්‍රහ්ම ලෝකයේ උපතක් බලාපොරොත්තු වෙන්න බෑ. ධාන ලබාගෙන නැත්තම් අපට පුළුවන් තවත් බොහෝ පින්කම් කරලා එක්කෝ මනුෂ්‍ය ලෝකයේ උපදින්න, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6න් එකක උපදින්න. සතර අපායේ උපදින විදියට වැඩ නොකළ යුතුයි. සතර අපායේ ඉපදුණු කල්පාන්තයකට අපට ගොඩ ඒමක් නැහැ පින්නතුනේ. ඒක තේරුම් ගන්න. සමහර අයට මේ වායේ වගේ වගක්වත් නැහැ. ඒ නිසා හැම මොහොතකම උත්සාහ කරන්න ඕන අපි බුද්ධිමත්ව අපේ ජීවිතය හොඳ තැනකට ගේන්න. එහෙම ගෙනාවොත් අවසාන චුතිසිත යහපත් වෙලා ද්වේෂයෙන් තොරව, තණ්හාවෙන් තොරව මැරෙන්න පුළුවන්. තණ්හාවෙන් තොරව කියලා කියන්නේ පින්වතුනි, අපි මරණාසන්න වෙලාවේ තණ්හාව නැති කරලා මැරෙනව නෙවෙයි. තණ්හාව නැති කරලා මැරෙනවා කියලා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගෙන මිය යනවා කියන එකයි. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගෙන නැත්තම් තණ්හාව අපිට තියෙනවා. තණ්හාව තිබුණට කමන්නේ. මේ කියන්නේ ඒක නෙවෙයි. අධික තණ්හාවෙන් මැරෙන්න එපා. දේශේ ඡායා අපේ සිත තුල තියෙනවා. එහෙත් කෙනෙක් පිළිබඳව, දෙයක් පිළිබඳව, සිද්ධියක් පිළිබඳව අධික දේශ සහගත සිතුවිල්ලක් ඇති කරගන්න එපා. දේශයෙන් පලිගන්න, අන් අයගෙන් පලිගන්න හිතුවට ඒකේ ප්‍රතිවිපාකය Tamanටමයි. පින්නතුනි, දේශය ඇති වුණොත් එක්කෝ අපි උපදින්නේ තිරිසන් ලෝකේ, එහෙම නැත්නම් නිරයේ. අධික තණ්හාවක් හිතට ආවොත් අපි උපදින්නේ පින්නතුනි പ്രേත ලෝකේ. ඉතින් මේක දැන ඇයි අපි අවසාන චුතිසිත යහපත් කරගන්නේ? ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන යහපත් චුතිසිතක් අප ඇති කරගන්න. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. ඉතින් ඒක එවලේ ඇති කරගන්න බෑ. ඒකට පසුබිම කලින් සකස් කරගන්න ඕන. ජීවත් වෙන කාලේ අපි හොඳින් අන් අයටත් උපකාර කරගෙන අධික තණ්හාවෙන් මුසපත් ක්‍රියා කරන්නේ නැතුව, මෛත්‍රිය, දයාව, කරුණාව, ලෙන්ගතුකම ඇතුව කටයුතු කරන්න. ඒ නිසා මා ඔබට මතක් කරලා දුන්නේ අපේ ජීවිතය සම්බන්ධයෙන් මරණයට සම්බන්ධව ඇති කාරණා 5ක් අවිනිශ්චිත. අනිමිත්ත පංචකය කියන්නේ මේකට. කලින් තීරණය කරන්න බැරි කරුණු 5ක්. මොනවද? නැවතත් මතක් කරන්න. ජීවිතං ජීවත්වන ආයුෂ ප්‍රමාණය, ව්‍යාධි මොන අසනීපෙන් මැරෙනවද යන එක, කාලෝ මොන වෙලාවෙ මැරෙනවද කියන එක, දේහ නික්කේපනං දේහය තැන්පත් කරන්නේ කොතනද යන වග, ගති මරණින් මතු උපදින්නේ කොතනකද කියන එක. මේ කාරණා 5 පින්නතුනි කාටවත් කලින් කියන්න බෑ. මෙතරම් අවිනිශ්චිත වූ, අනිත්‍ය වූ, දුක් ඇති මේ ලෝකයේ තුල අපි කවුරුත් උත්සාහ කරමු ධර්මයට එකඟව, සීලවන්තව, පිනෙන් පොහොසත්ව, අන් අයට උපකාර ඇතුව, දෙමාපියනුත් රැක බලාගෙන, සහෝදරත්වයත් ආරක්ෂා කරගෙන, මිත්‍රශීලීකමත් රැකගෙන වඩාත් ගුණගරුක, සමාජශීලී, යුතුයකම් ඉටුවන ජීවිතයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ කරමු. ඒ තුලින් ඊළඟ භවය යහපත් වෙනවා වගේම අපට පුළුවන් වේවි කුසල කර්ම, පුණ්‍ය කර්ම කරලා මේ සසර කෙටි කරගෙන යම් දිනක උතුම් අමා මහ නිවනින් සැනසෙන්න. අන්න ඒ தත්ත්වය ඇති කරගන්නට
ධර්ම ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම භාග්‍ය උදා වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.